සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්මයේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ උතුම් සෝවිසි මහා ගුණ ධර්මදේශනා මාලාව සඳහා අද දවසේ විකාශන දායකත්වය දරන්නේ කොස්කනත්ත පාර මකුළුදුව පිළියන්දල කියන ලිපිනේ පදිංචිව සිට මීට මාස 3කට පෙර මිය පරලෝ ගිය පින්වත් BAD ප්‍රේමවති මෑණියන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහසින් ඒ දූ දරුවන් වන KD ඉන්ද්‍රා මාලනී, KD ස්වර්ණකාන්ති, KD නාලිකා කියන ඒ දූ දරුවන් සහ බෑනාවරුන් විසින් තමා අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින ඔබට සිද්ධ කරන්නේ. ඉතින් අපි පෞද්ගලික කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ කතාවට ලක් කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්වත්නි හේතුඵල ධර්මයෙන් සකස් වෙච්ච දෙයක්. හේතුඵල ධර්ම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යම් හේතුවක් සකස් කරන්නේ නැතුව කවදාවත් ඵල ලබන්න බෑ. අද ධර්මයේ ශ්‍රවණය කරන ධර්මයේ අහන්න සලස්වනවා කියලා කියන්නේ මේ ධර්මයේ ඇසීම තුළ කෙනෙකුගේ ජීවිතයට දුකින් ඉන්න කෙනාගේ ජීවිතයට සතුටක් සැනසීමක් ලබා දෙන ධර්මයක් මේක. ධර්මය ආද්දි දුක සංසිඳෙනවා. ප්‍රශ්න කරදර ඉන්න කෙනාගේ ජීවිතයට යම් කිසි විසඳුමක් සැනසිලිදායක විසඳුමක් මේ දේ වලින් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ යමක්ද දෙන්නේ ආන් ඒ දේ අපිට ලැබෙනවා කියනවා. දෙන දේ තමයි අපිට ලැබෙන්නේ. අපි ධර්මයේ දෙනවා කියලා කියන්නේ මේ ධර්මයේ තුලින් අපි ජීවිත මනුස්ස ලෝකයට මේ මිනිස් ලෝකයටම සැනසීම දෙනවා. ඔබ දෙන්නේ සැනසීම නම් ඔබට ලැබෙන්නේ කොහොමද? සැනසීම. ඔබ දෙන්නේ හිතට පිළිතුරක් නම් තමන්ගේ ප්‍රශ්න වලට පිළිතුරක් නම් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි. ඔබ මේ ධර්මයේ දීම තුළ ලෝකයට සතුට ලැබෙනවා. ඔබ දෙන්නේ සතුටයි. ඔබට පෙරලා ලැබෙනවා සතුට. ඒ නිසා මේ ධර්ම දානයේ දෙන පින්වතුන් ගොඩාක් සතුට වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේට ගොඩාක් පින් රැස් කරගන්නවා මේ කාරණාව මුල් කරගෙන. මොකද මිනිස් ජීවිතයේ බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස්සත් බව ලැබීම ගොඩාක් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන කැස් බෑව වියසිතුරින් අහස දකින්නවා කියන කාරණාව අවුරුදු 100කට වතාවක් හෝ වෙන්න පුළුවන්. බොහෝ කාලයක් ගිහිල්ලා හරි මේ දේ වෙන්න පුළුවන් කියනවා. නමුත් ඊටත් වඩා දුර්ලභයි කියනවා මිනිසත් බව ලැබෙන එක. මිනිස් ජීවිතය ලැබීම අතිශයින් දුර්ලභයි. අතිශයින් දුර්ලභ මිනිස් ජීවිතයක් ලැබුණට බොහෝ අය මේ මිනිස් ජීවිතේ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජන ගන්නෑ. නොයෙකුත් අකටයුතුකම් සිද්ධ කරලා පව්කාරකම් කරලා අකුසල් කරලා මේ මනුස්ස ලෝකෙ වරද්දගෙන මේ මනුස්ස ලෝකෙන් චුත වෙනවා. අල්ප පිරිසක්
මේ මනුස්ස ජීවිතයක් ලැබුණට පස්සේ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා. ඔබ සතුටු වෙන්න මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ ඔබ ලස්සනට තමන්ගේ ජීවිතයට යහපත ඉෂ්ට කරගන්නවා. තමන්ගේ මිය පරලෝකීය මෑණියන් මුල් කරගෙන හරි බලන්න අම්මලා තාත්තලා මැරුණත් අපේ ජීවිතයට යහපත ඇති කරලා දෙනවා ඒගොල්ලෝ. මිය ගියත් ඒ අය සිහිපත් කරලා අපිට දානමය පිනක් කරගන්න පුළුවන්. ධර්ම දානමය පින කරගන්නවා ඔබ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතය තුළ ඒ මනුස්ස ජීවිතයක් ලැබුණට පස්සේ එයා කරන්න ඕන දෙයක් තියෙනවා කියනවා ලද්දාන මානුසත්තන් ද්වේ. මනුස්ස ජීවිතයක් ලැබුණාම එයා කල යුත්තේ කාරණා දෙකක් කරනවා. මනුස්ස ජීවිතයක් ලැබුණු කෙනා මේ කාරණා දෙකම කරනවා කියන මොකද්ද? කිච්ඡං අකිච්ඡ මේවච. ඒ තමා කියනවා කල යුතු දේත් කරනවා. නොකල යුතු දේත් කරනවා. කලකට පින් කරනවා, කලකට පව් කරනවා, කලකට සිල් රකින්නවා, කලකට දුස්සී. කලකට යහපත කරනවා, කලකට අයහපත කරනවා. කලකට කුසල් වඩනවා, කලකට අකුසල් කරනවා. මේ දෙකම ලෝකෙ කරනවා. හැබැයි එහෙම නෙමෙයි කියනවා. මනුස්ස ජීවිතයක් ලැබුණට පස්සේ යා කරන්න ඕන මෙන්න මේකයි කියනවා. සුඛිච්ඡං චේව පුඤ්ඤානි. යා හොඳට කරන්න ඕන පින් කියනවා. එහෙමත් නැත්නම් සංයෝජන විපහාණං වාති. එහෙමත් නැත්නම් යා කරන්න ඕන මේ මනුස්ස ජීවිතයක් ලැබුණු කෙනෙක් කළ යුතු කාරණා දෙකයි තියෙන්නේ. ඒ කාරණා දෙක තමයි කියනවා කළ යුත්තත් නොකළ යුත්තත් නෙමෙයි. එක්ක එයා හොඳට පින් කරන්න ඕනේ කියනවා. එහෙමත් නැත්නම් එයා කරන්න ඕනේ කියනවා අකුසල් ප්‍රහාණය කරන්න ඕන. සංයෝජන ධර්මයන් ගැලවී යන විදිහට සසරට බැඳලා තියෙන සංයෝජන ගැලවෙන විදිහට අකුසල් ප්‍රහාණය කරන්න ඕන කියනවා. මෙන්න මේ කාරණා දෙක තමයි කියනවා මනුස්ස ලෝකේ උපන් කෙනෙක් කළ යුත්තේ. ඔබ හිතන්න මනුස්ස ලෝකයේ උපදින හැම කෙනෙක්ම මේක කරනවද කියලා. ඔබේ නිවසම බලන්න. ඔබේ නිවසේම ඉන්න අයගෙන් කීයෙන් කී දෙනාද බලන්න පින් කරන්නේ. කෙනෙක් පින් කරද්දි කෙනෙක්ගේ පිනට ගරහනවා ගෙදරම ඉන්න අය. උඹලට පිස්සුව පින් කර කර ඉන්න ඕව කරලා හරියන්නේ නැහැ කියලා ගෙදරම ඉන්න අය ගරහනවා. කෙනෙක් සිල් රකිද්දි ඒකට hina වෙනවා. පිස්සු වයසට ගිහිල්ලා වගේ සිල් රකින්නවා. ඕව කරන්න තියෙන්නේ වයසට ගිහිල්ලානේ කියලා ගෙදරම ඉන්න අය ගරහනවා. සිල් රකින්න පින් කරන කුසල් වඩන කෙනා ගෙදරම අවඥාවට ලක් වෙනවා. ලෝකෙ ගැන කවර කතාවද? නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මනුස්ස ජීවිතය ලැබුණු කෙනා මේ කාරණා දෙකෙන් මෙන්න මේ කාරණා දෙක කියනවා කරන්න ඕනේ. ඒ තමයි කියනවා එක්ක කුසල් වඩන්න ඕනේ. කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනේ. එහෙම නැත්නම් එයා කරන්න ඕන පින් දහම් කරන්න ඕනේ කියනවා. මොකද එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස ජීවිතේ ලැබපු කෙනා පුඤ්ඤානි කරිත්වාන පින් කරලා මොකද වෙන්නේ? සග්ගා සග්ගං වජන්ති කත පුඤ්ඤා. මෙයා කරන ලද පින නිසා ස්වර්ගයෙන් ස්වර්ගයට සුගතියෙන් සුගතියට යනවා කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පින අපිට රැකවරණය සලසා දෙනවා. දැන් මේ පින්වුතුන් අද මේ මියගිය මෑණියන් සිහිපත් කරලා පින් දෙනවා. එහෙනම් ඒ මෑණියන්ගේ පරලෝ සැපේ පිණිස තමයි මේ ධර්ම දානමය පින කරන්නේ. ඊළඟට ඔබ බලාපොරොත්තු වෙනවා මේ රෝගාතුරව ඉන්න ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා. එහෙනම් මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනාගේ සැපයත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මෙලොව යහපතට පරලෝ සැපයටත් උපකාර වෙන ධර්මයක්. මේකින් තොරව මෙලොව යහපත හදාගන්නත් බෑ. පරලෝ සැපේ හදාගන්නත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තමයි අපිට මේ හැම දෙයකටම උපකාර වෙන්නේ. ඒ නිසා මේ පින්දහම් කරන එකේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පින් කරවුවට පස්සේ මොකද වෙන්නේ? මනුස්ස ජීවිතයක් ලැබුණු අය හැටියට කර යුතු දේ කරාට පස්සේ මෙයා සුගතියන්ට කර්මයක් සකස් කරනවා. ඒ වගේම තමයි මේ කළ පින පින්වත්නි ඔබට බලපාන්නේ මෙන්න මේ විදිහටයි. සංයෝජන පහනාය කෙලෙස් ප්‍රහාණය කොට ජරා මරණ විමුච්ඡන්ති. මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න මේ පින හේතු වෙනවා කියනවා.
කෙලෙස් දුරු කරන්නට, කෙලෙස් හඳුනා ගන්නට, කෙලෙස් දුරු කරන්නට වීරියක් තියෙන්න ඕන. ඒ වීරිය උපද්දලා දෙන්නේ පිනේ. පින නැති කෙනා රාගය ආපු ගමන් රාගෙට යට වෙනවා. ද්වේෂය ආපු ගමන් ද්වේෂයට යට වෙනවා. මුලා වෙන දෙයක් දැක්ක ගමන් ඒකට මුලා වෙලා යනවා. හැබැයි පින්වන්තයා මේක හඳුනා ගන්නවා. දැන් ඔය මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලේ දවසක් එක වෛශ්‍යා වෘත්තිය යෙදෙන කාන්තාව දෙදෙනෙක් මේ යම්කිසි වනාන්තරයකට ඇතුළු වුණා. ඒ වනාන්තරේ මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටියා. ඒක වෛශ්‍යාවකට ගැනුම්කරුවෙක් හිටියා. අනිත් කෙනාට හිටියේ නෑ. මෙයාගේ නම විමලා. විමලට ගැනුම්කරුවෙක් හිටියේ නෑ. නමුත් විමල කෙනෙක්ව හොයාගන්න අර්ථයෙන් මේ කැලේට ආවා. දැන් විමලා රාගයෙන් මත් වෙලා කෙනෙක් හොයාගෙන යනවා. යනකොට දැක්කා තරුණ වයසේ පුරුෂයෙක් ගහක් මුල වැඩ ඉන්නවා. එයා හිතුවා හරි මට කෙනෙක් ඉන්නවා. දැන් අර උත්තමයා ඉස්සරහට ගිහිල්ලා දැන් මෙයා දන්නේ මේ නිකලෙසු මුනිවරයෙක් මේ ඉන්නේ කියලා. මෙයා නොයෙකුත් විප්‍රකාර දැක්වුවා. කාන්තාවකට පුරුෂයෙක් ඉදිරියේ දක්වන්න පුළුවන් යම්තාක් විප්‍රකාරයක්ද ඒ සියලු විප්‍රකාර විමලා මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ දැක්වුවා. මෙයා ඉස්සල්ලාම මොකද කරේ? මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ නැටුවා. නමුත් උන්වහන්සේ නිමේ ඇහැක් කරලා බැලුවේ. ඊට පස්සේ මෙයා හිමින් තමන්ගේ එක එක ඇඳුම ඉවත් කරා. ඒත් නෑ උන්වහන්සේ හෙල්ලෙන්නේවත් නෑ. මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ මෙයා ඇඳුම් අයි කළා ඉඳගත්තා. ඒත් උන්වහන්සේ හෙල්ලෙන්නේ නෑ. කරෙත් නැග්ගා කියනවා. ඒත් හෙල්ලෙන්නේ නෑ. බය වුණා. වැඳගෙන ඉක්මනට ඇඳුම් ඇඳගත්තා. ලැජ්ජ හිතුණා, බය හිතුණා, ඇඳුම් ඇඳගත්තා. ඇඳුම් ඇඳගෙන වැඳගෙන අහනවා ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. පුදුම කෙනෙක් නේ කියලා ඇහුවා. මං දැක්කේ නෑ. කාලයකට පස්සේ පිරිමියෙක් දැක්කා කිව්වා. අන්න සැබෑම පිරිමි කියලා කියන්නේ කාන්තාව ඉදිරියේ වැඳ වැටෙන අය නෙමෙයි. රාගයේ ඉදිරියේ අසරණ වෙන අය නෙමෙයි සැබෑ පිරිමි. හොන්දට හිත හයියයි. අන්ත කාලේම හොයාගන්නවත් නෑ. මෙයා අහනවා මං කාලයකට පස්සේ පිරිමියෙක් දැක්කා කිව්වා. ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. සමහර පිරිමි මේ මගේ ශරීරය දැකලා මේ ශරීරයට වසඟ වෙන්නේ හරියට මීහරක් මඩවලට පනින්නේ නැහැ කියනවා. ඔබ වහන්සේ පුදුම කෙනෙක් නේ කියලා අහනවා. මෙච්චර විප්‍රකාර දක්වාදී ඔබ වහන්සේ හෙල්ලෙන්නේවත් නැහනේ. කවුද කියලා ඇහුවා. මුගලන් මහරහතන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා. කියනවා හරිම පුදුමයි අපි සරණ ගියේ ශ්‍රාවක සංඝයා. මුනිවරු ඔබ ශ්‍රාවක සංඝයා සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ ආන්ගේ උතුම් ශ්‍රාවක සංඝයා. මුගලන් මහරහතන් වහන්සේ කියනවා මෝඩ ගෑණි. ඔබ හදන්නේ මේ හමා යන සුළඟ දැලක් බැඳලා නවත්තන්නද කියලා ඇහුවා. අහස චිත්‍ර අඳින්න හදනවද කියලා ඇහුවා. සිංහනාද? මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කිව්වා. වැඳ වැටුණා. උන්වහන්සේගෙන් ධර්මයේ ඉල්ලා හිටියා. පැවිදි වුණා, රහත් වුණා. ධර්මයෙන් සරණ ලැබුවා. ඉතින් මං කිව්වේ ලෝකේ රාගයේ ඉදිරියේ රාගය ආපු ගමන් රාගෙට යට වෙනවා. මේ හැම දෙයකම අපිට මේවා දුරු කරන්න පින අවශ්‍යයි. ඉතින් මේ පින්වතුන් සතුටු වෙන්න නිසා ඔබේ ජීවිතේට අද දවසේ මහ විශාල පිනක් රාගය දුරු කරන, රාගය දුරු කිරීමට උපකාර වෙන, ද්වේෂය දුරු කරන, ද්වේෂය දුරු කිරීමට උපකාර කරන, මෝහය දුරු කරන, මෝහය දුරු කිරීමට උපකාර කරන ධර්මය ඔබ අහන්ට සලස්වනවා. මේක විපාක තමයි ඔබට රාග ද්වේෂ මෝහ දුරු කරන්නට උපකාර වන ධර්මයේ ඇහි. මේ බුදුරජාණන් අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන ගුණ. මේ අකුසල් ප්‍රහාණය කිරීම ගැන මේ මිලිඳු රාජ ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ නැමැති වෙළඳ සැලෙන් ඒ වෙළඳ සැලට ගොස් කුසල් නැමැති මිල ගෙවා කැමැති ඵලයන් රැගෙන යති. මේ පින් දහම් රැස් කරාට පස්සේ කුසල් වැඩුවාට පස්සේ ඒ කුසල් වැඩිීමේ තියෙන ආනිසංස මේකයි කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ සද්ධර්මයෙන් නැමැති වෙළඳ සැල, මේ වෙළඳ සැලේ තියෙනවා
සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය කියන මෙන්න මේ ඵලයන් තියෙනවා. ආන්ගේ වෙළඳ සැලට ගිහිල්ලා කුසල් වැඩුවයි කුසල් නැමැති මිල ගෙවා අර ඵල අරගෙන යනවා කියන්නේ. නිකන් හිතන්න මෙහෙම හොඳ වටිනා බඩු භාණ්ඩ ආදී තියෙන හොඳ වෙළඳ සැලක් තියෙනවා. මිනිස්සෙක් යනවා වෙළඳ සැලට, හැබැයි අතේ සතයක්වත් නැහැ. සතයක්වත් නැති මිනිසයාට අර වටිනා බඩු කොච්චර තිබ්බත් එයාට මිලට ගන්න පුළුවන්ද? මිලට ගන්න බෑ. හැබැයි තමන් ළඟ හොඳට මුදල් තියෙනවා නම් ඒ වෙළඳ සැලට ගිහිල්ලා කැමති වටිනාම කියන දේවල්, බාල බඩු නෙමෙයි, වටින බඩු අරගන්න පුළුවන්. කුසල් කිරිල්ලත් ඒ වගේ. කුසලයෙන් බලවත් වෙච්ච අය මේ සම්බුද්ධ ශාසනයේ පිහිට ගත්තා. ඒ නිසා අපි ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මනුස්ස ලෝකයේ උපදිනු කෙනා කාරණා දෙකයි කරන්න ඕනේ. එක්ක පින් කරන්න ඕන, එක්ක කුසල් වඩන්න ඕන. ඉතින් අද අපි කතා කරනවා මේ සම්බුද්ධ ශාසනය, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක ගුණයක්. ඒ තමයි ඒහිපස්සික කියන ගුණය. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ අවබෝධ කළ මේ ධර්මය ලෝකයාට අවබෝධ කර ගැනීම පිණිස කියා දුන්නා. ඒ විවර කර ධර්මයේ ඕනෑම කෙනෙකුට මේ ශාසනයට ඇවිල්ලා අත්දැක බලන්න පුළුවන්. ආන්ගේ අර්ථේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණයක් තියෙනවා. ඒ තමයි ඒහිපස්සික ගුණය. ඇවිත් බලන්න පුළුවන් මේකට. එළියේ ඉඳන් මේ ධර්මයට එන්න ඕන. හැබැයි මේ පැමිණීම අවංක පැමිණීමක් වෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මයේ හොරකම් කරන අදහසින් ආවා ශාසනයට. හැබැයි මේ පැමිණීම අවංක පැමිණීමක් වුණේ නැහැ. සොරකම් කරන අදහසින් ආවා. ඒ නිසා අවබෝධ වුණේ නැහැ. නමුත් යම් මොහොතකද අවංක වුණේ, එදා අවබෝධ වුණා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕනෑම කෙනෙකුට පැමිණ බලන්න පුළුවන් කියන අර්ථයෙන් තමයි ඒහිපස්සිකයි කියන අර්ථය තියෙන්නේ. ඒහිපස්සිකයි කියන ගුණයෙන් මේ ධර්මයට වන්දනා කරන්නේ ඕනෑම කෙනෙකුට මේ ශාසනය, මේ ධර්මයට පැමිණිලා අත්දැක බලන්න පුළුවන්. ඒ නිසා ඒහිපස්සිකයි. සම්බුදු හදමඩලේ උපන් මේ ධර්මයේ ඕනෑම කෙනෙකුට පැමිණ බලන්න පුළුවන්. හැබැයි ඒක අවංක පැමිණීමක්ම වෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්ය බලන්න ඕන. මේ අය දැන් මේ හොරකම් කරන මේ අදහසින් ධර්මය අහන්න ආපු අය, ඒ ධර්මයේ තියෙන ආශ්චර්යමත් බව නිසා ධර්මය අවබෝධ කළා. මේ ධර්මයේ තියෙන ආශ්චර්ය බව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් දිවා රාත්‍රී දෙකේම නිතරම ධම්මානුපස්සනාව භාවනාවෙන් යෙදෙනවා නම්, ඒ කියන්නේ ධර්මයේම සිහි කරගෙන උදේ ඒ කියන්නේ දිවා රාත්‍රී දෙකේම නිරන්තරයෙන් ධර්මයේම සිහි කර වාසය කරනවා නම් එයා ගෞතම බුදුරජුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ප්‍රීතිමත් ප්‍රබෝධමත්වයි කියන පිබිදෙන්නේ, උදේට නැගිටින්නේ සතුටින් කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් ලෝකෙ නැගිටින්නේ උදේට සතුටින් නෙමෙයි. දවස පුරාවට තියෙන ප්‍රශ්න කරදර ටික කල්පනා කර තමයි උදේට නැගිටින්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරන ධම්මානුපස්සනා භාවනාවෙන් නිතර ධර්මයේම සිහි කර වාසය කරන කෙනා ඒ ශ්‍රාවකයා. එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ යා නිරන්තරයෙන් ධම්මනසිකාරයේ ඉන්න කෙනෙක්. ලෝකෙම තියෙන අර්බුද කල්පනා කර බහූබූත කල්පනා කර ඉන්න කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ අදාහගත්තු කෙනා නිරන්තරයෙන් සිහි කරන්නේ ධර්මය. ආන්ගේ ධර්මයේ සිහි කරන එකේ තියෙන වටිනාකම, සැපේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රාවකයා උදේට නැගිටින්නේ ප්‍රීතිමත් පිබුදුණු සිතින් කියනවා. සතුටු සිතින් කියනවා නැගිටින්නේ. ඒක තමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. මොකද මිනිස්සු හැමෝම උදේට නැගිටින්නේ සතුටු සිතින් නෙමෙයිනේ. මේ මහා දුකකින් නැගිටින සමහර අය එදා දවසේ තියෙන දුක් කරදර ටික ඉවර කරගන්නේ කොහොමද කියන අදහසින් නැගිටිනවා. සමහරුන්ගේ මූණ දැක්කාම තේරෙනවා මේක අපි හරියට කියනවා. මොකද මිනිස්සුන්ගෙන් අහනවා නේ ලෝකේ. මොකද නිකන් 1000ට දීලා මේ 1000ට අරගෙන 100ට දීලා වගේ ඉන්නේ මොකෝ කියලා අහනවා. 100ට නෙමෙයි නිකන්වත් දී ගන්න බැරි ස්වභාවයක් තමයි සමහර අයගේ මූණ වල දැක්කම තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රබෝධමත් නැගිටින්න නම්, සතුටින් ඉන්න නම් ඔන්න ක්‍රමී. ඔබ සතුටින් ඉන්න කැමති නම් මේ ජීවිතේ කරන්න තියෙන එකම දේ තමයි නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරන්න.
දුක් කරදර පීඩා ජීවිතේ එනකොට නිතර සිහි කරන්න බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සසර පිළිබඳව කලකිරෙන්න. නිතර හිතන්ට කිව්වා මේ ආරම්භක කෙලවරක් හොයන්න බැරි සංසාරේ මං එනකොට මේ හිත ගොඩාක් රාගයෙන් දෝෂණය වෙලා තියෙන්නේ. අපිරිසුදු වෙලා තියෙන්නේ. අනවරාග්‍ර සසරේ ආරම්භක කෙලවරක් හොයන්න බැරි සසරක ඉද්දී මේ හිත රාගයෙන් අපිරිසුදු වෙලා. ආරම්භක කෙලවරක් හොයන්න බැරි මේ සසරේ ඉද්දී මේ හිත ද්වේෂයෙන් අපිරිසුදු වෙලා තියෙන්නේ. ආරම්භක කෙලවරක් හොයන්න බැරි සසරේ එනකොට මේ හිත මෝහයෙන් අපිරිසුදු වෙලා තියෙන්නේ. අපිරිසුදු වෙච්ච හිතකින් තමයි අපි මේ ධර්මය අහන්නේ. එතකොට අපිරිසුදු වෙච්ච හිතක් පිරිසුදු කිරීමටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර සිහි කරනවා කියලා කියන්නේ. ඒ අපිරිසුදු වෙච්ච හිත නිතර ඒක ටික මොකද වෙන්නේ? පිරිසුදු වෙලා යනවා. රාගයෙන් අපිරිසුදු වෙන හිත රාගයේ එනකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සිහි කරද්දී රාගය ප්‍රහාණය වෙලා යනවා. රාගය කියලා කියන්නේ හිත අපිරිසුදු කරන ධර්මයක්. ද්වේෂය කියලා කියන්නේ හිත අපිරිසුදු කරන දෙයක්. මෝහය කියලා කියන්නේ හිත අපිරිසුදු කරන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස් හිතට එකම අනතුර රාගය කිව්වා. තින දෝසානි කෙත්තානි රාග දෝසං අයම්පජා. කෙතකට ඇති දෝෂේ වල්පල ඇටි වගේ හිතට ඇති දෝෂය රාගයයි. තින දෝසානි කෙත්තානි දෝෂ දෝසං අයම්පජා. කෙතකට ඇති දෝෂේ වල්පල ඇටි වගේ හිතට ඇති දෝෂය ද්වේෂයයි. තින දෝසානි කෙත්තානි මෝහ දෝසං අයම්පජා. කෙතකට ඇති දෝෂේ වල්පල ඇටි වගේ හිතට ඇති දෝෂය මෝහයයි කියනවා. හිත විනාශ වෙලා යනවා. පිරිසුදු මනස විනාශ වෙන දේ තමයි රාගය, ද්වේෂය, මෝහය. නමුත් මේ ධර්මයට පැමිණුණාට පස්සේ මේ හිත රාගයෙන් පිරිසුදු කරන්න. අපිරිසුදු වෙච්ච හිත මේ රාගය ඉවත් කරන්න මේ ධර්මයට පුළුවන්. ද්වේෂය තරහ යන හිතක් ඇති කෙනාගේ තරහ නිවන්න මේ ධර්මයට පුළුවන්. මුලා වෙන ස්වභාවයේ හිතක් ඇති කෙනාගේ හිතේ ඇති මුලා වෙන ස්වභාවය නැති කරන්න මේ ධර්මයට පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ නිසා අපි මේ නිරන්තරයෙන් සතුටින් ඉන්න නම් අපි නිරන්තරයෙන් සිහිපත් කළ යුත්තේ කුමක්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. නමුත් ලෝකයා හිතන්නේ සතුටින් ඉන්න නම් රැකියාවක් නැති කෙනා හිතනවා අනේ මට රස්සාවක් තිබ්බනම් සතුටින් ඉන්න පුළුවන්. මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ රස්සාවක් තිබ්බනම් හොඳ. රැකියාවක් නැති කෙනා එහෙම හිතනවා. ඊළඟට විවාහ වෙච්ච නැති කෙනෙක් හිතනවා අනේ මම විවාහ වුණා නම් මගේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයිනේ. එහෙම හිතනවා. දරුවෝ ඉන්න කෙනා හිතනවා අනේ මේ දරුවෝ ටික ලොකු මහත් කරගත්තා නම් මේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. ලොකු මහත් වෙච්ච දරුවෝ ඉන්න අය හිතනවා අනේ මේ දරුවෝ ටික දීගතල දුන්නා නම් මගේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. පන්සලකට ගිහිල්ලා බණක් භාවනා කරගෙන ඉන්න පුළුවන්. විවාහ වෙච්ච දරුවෝ නැති අය හිතනවා අනේ අපිට දරුවෙක් හිටියනම් මේ ප්‍රශ්නයක් නෑ. ඔය විදිහට ලෝකයා සතුට හොයනවා. ගොඩාක් දුක් විඳිනවා ලෝකේ සතුට වෙනුවෙන්. හැබැයි සතුට ලබන්න නම් කරන්න පොඩි දෙයයි තියෙන්නේ. මෙච්චර වෙහෙසෙන්න දෙයක් නෑ. මෙච්චර වෙහෙසෙන්න දෙයක් නෑ පින්වත්නි. ඔබ සතුටින් ජීවත් වෙන්න ඔබට ඕනේ නම් බුදුරජාණන් වහන්සේ වදාළේ දරුවෝ ඉන්න කෙනා දරුවෝ නිසාමයි කියන ශෝක කරන්නේ. හොඳට කල්පනා කරලා බලන්න ඔබ. මේ බණපදයේ හැදී හොඳට කල්පනා කරන ඔබ දුක් විඳින්න ඔබේ දරුවෝ නිසා නෙමෙයිද කියලා. හරක බාන ඉන්න කෙනා ඒ කාලේ හිටියට භවභෝග සම්පත් කියලා කියන ගොඩාක් ගවයෝ ඉන්නවනම් ගොඩක් මේ ධනවත් කෙනෙක්. ධනවත්කම අද කාලේ හැටියට අපි හිතමු භවභෝග සම්පත් බොහෝ තී ඉඩකඩම් ගෙවල් දොරවල් තියෙනවනම් ඒ ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන නිසාම බලන්න බොහොම අමාරුවෙන් එකතු කරගන්න ඉඩකඩම් යාන වාහනේ මුදල් හදල් ටික ඊට පස්සේ මොකද කරන්නේ? ඒක රැක ගන්න බයෙන් දඟලනවා. හොර හතුරු ගනීද? ගින්නට අහු වෙයිද? රජයට අහු වෙයිද? මේ විදියට ගොඩාක් දුක් විඳිනවා අරව රැක ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා හරක බාන ඉන්න කෙනා ඒ හරක බාන නිසාමයි කියන දුක් විඳින්නේ. මේ කෙලෙස් කියලා කියන්නේ මිනිස්යාට දුක උපදින දෙයක් කියනවා. කෙලෙස් නැති මුනිවරු සැපට ඉන්නවා කියන.
සතුටින් සැනසෙල්ලේ ඉන්නවා කියනවා. නමුත් ලෝකේ සැප හොයන්නේ සතුට හොයන්නේ පින්වත්නි කුමකින්ද? කෙලෙස් වලින්. කෙලෙස් වලින් කවදාවත් රැකවරණයක් නම් නැහැ කියනවා. සැනසීමක් නැහැ. සැනසීමක් ලබන්න කැමති ඔබටයි ධර්මයේ මෙන්න. සතුටින් ඉන්න කැමති ඔබට කරන්න තියෙන දේ මෙන්න. ඒ තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන එක. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දැන් අඹදරුවෝ බහුභෝග සම්පත් යාන වාහන ගෙවල් දොරවල් කියලා කියන්නේ කුමක්ද? ඒ තමයි ඒවට කියනවා කාමය. කාමයේ යම් සැපයක් තියෙනවා හැබැයි චූරි සැපයක් තියෙන කියනවා. හිතන්න ඔබ රැකියාවක් කරනවා. රැකියාවක් කරද්දී මාසේ මුල ඉඳන් අග වෙනකම්ම සෑහෙන දුක් විඳින උදේ පාන්දර නැගිටින්න ඕන. සීතලයි කියලා නිදා ගන්න බෑ. අද රස්නේ කියලා නිදා ගන්න බෑ. ඇඟට පණ නැහැ, ඇඟට අමාරුයි කියලා නිදා ගන්න බෑ. කම්මැලි කියලා නිදාගෙන ඉන්න බෑ. රස්සාවට යන්න වෙනවා. අඬා හරි රැකියාවට යනවා. මහා දුකසේ රැකියාවට යනවා. හැබැයි මාසයක් දුක් විඳින්නේ කුමකටද? ඒ මාසේ අන්තිමට හම්බෙන සොච්චම් පඩියක් වෙනුවෙන්. පොඩි වැටුපක් වෙනුවෙන් මාසයක් දුක් විඳිනවා. දිවා රැ නැතුව සමහරුන් රැකියාවල් කරනවා මුළු දවසම හිටගෙන. ඉතින් මේ වගේ මහා දුකකින් තමයි රැකියාවල් කරන්නේ ලෝකයා. සැනසීමක් නෑ. ඊට පස්සේ රැකියා ස්ථාන වලට ගියාට පස්සේ ඉහළ නිලධාරීන්ගේ තියෙන අකටයුතුකම් වලට මුහුණ දෙමින් ඊට පස්සේ දුක් පීඩා ඔක්කොම දරාගෙන අර මාසේ අන්තිමට හම්බෙන පුංචි වැටුප වෙනුවෙන් ගොඩාක් දුක් විඳිනවා. පුංචි සැපයක් වෙන එක දවසකට ලැබෙන සැපයක් වෙනුවෙන් මාසයක් දුක් විඳිනවා. හැබැයි ඒ වැටුප ගත්තු ගමන් වටපිටාවේ තියෙන ණය ටිකට ගෙවුවට පස්සේ ආයි අර දුකම ආපහු තියෙනවා. පොඩි වෙලාවයි සැප තියෙන්නේ. පුංචි සැපයක් වෙනුවෙන් මාසයක් දුක් විඳිනවා. ඒ වගේ ලෝකයා සැප හොයන්නේ සතුට හොයන්නේ తాවකාලික දේවල් වලින්, කෙලෙස් සහිත දේවල් වලින්. නමුත් මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්. මේ කාමයන්ගෙන් සතුට හොයන්නේ නැතුව ධර්මයෙන් සතුට හෙව්වා. ඕකට හොඳ උදාහරණයක් අතීතයේ හිටියා මහා මන්දාතු කියලා සක්විති රජෙක්. මේ සක්විති රජතුමා ජීවත් වුණා කියනවා කුමාරවදී පුංචි කාලේ තරුණ කාලේ අවුරුදු 84000ක්. යුව රජකම කරා කියනවා අවුරුදු 84000ක්. සක්විති රජකම කරා කියනවා අවුරුදු 84000ක්. එක අසංඛ්‍යයක් ජීවත් වුණා කියනවා මේ සක්විති රජතුමා. දැන් හිතන්න අපි ජීවත් වෙන්නේ අසංඛ්‍යයක්ද? මේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන්න ආපු අපි මේ ඔක්කොම මේ නොමරණ අයසේ ජීවත් වෙන්නේ. මේ සක්විති රජතුමා එක අසංඛ්‍යයක් ජීවත් වුණා කියනවා. සක්විති රජෙකුට තියෙන සැප පින්වත්නි සාමාන්‍ය රජෙකුට තියෙන සැප නෙමෙයි. සතර මහා දිවයින්ට අධිපතිව තමයි රජකම් කරන්නේ. සක්විති රජතුමාට මාණික් රත්න 7ක් තියෙනවා. ඉතින් මෙච්චර මේ සතර මහා දිවයින්ට අධිපතිව රජකම් කරද්දී සක්විති රජතුමා වගේම බල සම්පන්න පුත්තු 1000ක් ඉන්නවා කියනවා. මෙච්චර සතුටෙන් මේ සැප තියෙන රජතුමාගේ මූණ හරිනේ. කොච්චර සතුට මේ සැප සම්පත් තිබුණත් රජතුමාගේ මූණේ කිසි සතුටක් නැහැ. රාජපුරුෂය ඇහැව්වා රජතුමනි මොකෝ මූණ එල්ලගෙන. නේ අද කාලේ එහෙම ඉන්නේ කොච්චර සල්ලි තිබ්බා සමහරුන්ගේ මූණවල වල කිසි සතුටක් නැහැ. මදි. එක ගෙයක් තියෙන මිනිස්සයා උත්සාහ දරනවා ගෙවල් දෙකක් හදන්න. ගෙවල් දෙකක් තියෙන මිනිස්සයා උත්සාහ කරන්නේ ගෙවල් තුනක් හදන්න. එක වාහනයක් තියෙන මිනිස්සයා තව වාහනයක් ගන්න දඟලනවා. එක ෆෝන් එකක් මදි ෆෝන් දෙකක් හොයනවා. කොච්චර තිබ්බත් මදි. රජතුමා රාජපුරුෂයින්ට කියනවා මගේ පිනේ හැටියට මේ සැපේ මහා සොච්චන් සැපයක් කිව්වා. පොන්චි සැපයක් මේ තියෙන්නේ. උඹලා දන්නේ නැද්ද කියලා මීට වඩා සැප තියෙන තැන. රාජපුරුෂයෝ කියනවා රජතුමනි අපි අහලා තියෙනවා චාතුම් මහරජික දෙවියන් අතර මීට වඩා සැප තියෙනවා. එහෙනම් යමල්ලා කියලා ඕන් දැන් කට්ටියම එකතු කරගෙන අර පුත්තු 1000ත් එක්ක රාජපුරුෂයොත් එක්ක මෙයා ගියා චාතුම් මහරජිකීට සැප විඳින්න. චාතුම් මහරජිකීට යද්දී චාතුම් මහරජිකේ දෙවිවරු සතරවරන් දෙවිවරු මේ රජතුමා පිළිගත්ත ස්වාගතයක් මහරජා. ඉන්න කිව්වා. ඇවිල්ලා මේ සැප අත්විඳින්න කිව්වා.
සැප විඳින්න එන්න. මේ චාතු මහරජගේ පාලනය කරන්න කිව්වා කියනවා. ඉතින් රජතුමා චාතු මහරජගේ පාලනය කරගෙන සැප විඳගෙන ඉන්නවා. කාලයක් යද්දී ආයි මූණ හරිනේ. සතුරන් දෙවරු ඇවිල්ලා අහනවා මොකෝ රජතුමනි මූණ හරිනේ නැත්තේ. දෙවෙනි දෙවරුනි මගේ පිනේ හැටියට මට තියෙන පිනේ හැටියට මේ සැපේ මා සොච්චන් සැපේ මීට වඩා තියෙන සැප තියෙන තැන නැද්ද කියලා ඇහුවා කියන්නේ. චාතු මහරජගේ දෙවිවරු කිව්වා කියනවා රජතුමනි මීට වඩා සැප බහුලයි තව්තිසා දිව්‍ය ලෝකේ. එහෙනම් එහෙයන් කියලා ආපවර රාජපුරුෂයන්ට කතා කරා. නමුත් රජතුමාත් එක්ක තව්තිසාවට යන්න අර පුත්තු 18වත් රාජපුරුෂයන්ටවත් පින නැහැ. අර ටික ඔක්කොම ආපවල මනුස්ස ලෝකෙට ආවා. රජතුමා විතරක් තව්තිසාවට ගියා කියන්නේ. තව්තිසාවට යද්දි මේ තව්තිසාවේ අධිපති සක්දෙවිඳු ඉදිරියට මගටම ඇවිල්ලා කතා කරා. පිළිගත්තා ස්වාගතයක්. එන්න රජතුමනි ඔබතුමා එක පැත්තක් තව්තිසාවේ පාලනය කරන්න මං අනිත් පැත්ත පාලනය කරන්න කිව්වා. ওই විදිහට මේ සක්විති රජතුමා මේ සක්දෙවිවරු එහෙම සක්‍ර දේවේන්ද්‍රයෝ 36 දෙනෙක් ඉපදිලා චුත වෙනකන් මේ තව්තිසාවේ රජකම් කරා කියනවා. නමුත් එක දවසක් හිතුණා කියනවා මේක මේ දෙන්නෙක් එක්ක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා මේ සක්‍රියව මරලා මට තනියම මේකේ රජකම් කරන්න තිබ්බනම් මේ සැප තනියම විඳින්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා කියනවා. හිතුවා තමයි. අර සිතුවිල්ල හිතූ සැනින් රජතුමාගේ පින ඉවර වුණා. පින සැප විඳිනකොට මුල අමතක වෙනවා. ඒ නිසා පෙරේතකම වැඩිකමට සක්දෙවිඳු මරන්න හිතුවා. අර සැප ලබා දුන්නු කෙනාම විනාශ කරන්න හිතුවා. ඒ හිතුව සැනින් රජතුමාගේ පින අහෝසි වුණා. රජතුමාට තේරුණා දැන් ජීවිතයේ අවසන්. ආයුෂ ඉවරයි. මිනිස් කයක් දිව්‍ය ලෝකේ අතහරින්න බැරි නිසා මනුස්ස ලෝකේ ඇවිල්ලා රාජ උද්‍යානයේ ඒ රජතුමාට පනවලා තිබුණු ආසනේ නිදාගත්තා. සැතපුණා. රාජපුරුෂය වට වුණා. ආරංචි වුණා බිසවටත් ආරංචි වුණා මේ දේවයන් වහන්සේ රජුරෝ සක්විති රජතුමා ඕ මනුස්ස ලෝකෙට ආයි ඇවිල්ලා. ඉතින් දේවයන් මේ දේවියත් රාජපුරුෂයෝ රජතුමා මුණ ගැහෙන්න කියා. රාජපුරුෂය ඇහුවා රජතුමනි අන්තිමට කියන්න තියෙන්නේ මොකක්ද රටවැසියට? රජතුමා කියනවා කියා බල්ලා මහා මන්දාතු කියන සක්විති රජතුමා මරණයටපත් උනේ කාමයන්ගෙන් සෑහීමකටපත් නොවීමයි තෘප්තිමත් නොවීමයි කියනවා. සක්විති රජ කෙනෙක් එච්චර සැප විඳලා ඒත් මේ හිත සෑහීමකටපත් උන්නේ නැහැ පින්වත්නි. අපි ඔබ සාමාන්‍යයෙන් විඳින සැප සක්විති රජ කෙනෙක් විඳින සැපක් නෙමෙයි. යාන්තම් කීයක් හරි හම්බ කරගෙන එදා වේල තුන් වේල හොඳින් කාලා සාමාන්‍ය විදියට කාලා බත් ටිකක් කාලා ජීවත් වෙන ජීවිතයක් මේ තියෙන්නේ. ওই මාසයකට දෙකකට සැරයක් සමහරට අවුරුද්දකට සැරයක් විතර කොහේ හරි ඇවිදින්න යනවා. කොහොම හරි ඇඳුමක් ගන්නව ණය වෙලා හරි. නේ? ඒ මහා ලොකු සැප විඳින්නේ නැහැ. නමුත් ඒ පුංචි සැපේට පවා අපි අහුවෙලා ණය වෙලා හරි ගෙවල් දොරවල් හදනවා. ණය වෙලා හරි යාන වාහන ගන්නවා. ණය වෙලා හරි කනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකෙට කොච්චර තිබ්බත් මදි. ඕනයි. හිත සෑහීමකටපත් වෙන්නේ නැහැ දැන් ඇති කියලා. මේ සසරේ ඉද්දි හිතටම දාසකම් කරනවා. හිතටම වහල් වෙලා හිත ඉල්ලන දේ කන්න දෙනවා. හිත ඉල්ලන දේ අඳින්න අරක කන්න ඕන මේක කන්න ඕන කියද්දි හිත ඉල්ලන දේ අපි දෙන්න ලෑස්තිලා. හොඳට හිතන්න. ඔබට ඕන දේද කරන්නේ හිතට ඕන දේද කියලා. හිත ඉල්ලන දේම අපි කරනවා. ඌනයි කොච්චර තිබ්බත් මදි. කොච්චර මදිද කියන්නේ ලංකාවේ සැප මදි නම් යනවා පිට රටවල වලට. මේක මදි. කාමයේ හොයාගෙන පිට රට කාමයේ හොයාගෙන යනවා. ඒ ගිහිල්ලත් මදි. අපි හිතමු ගියා ඕස්ට්‍රේලියාවට කියලා මෙහෙදි ආරංචි වෙන ඔන්න ඕස්ට්‍රේලියාවේ සැප බහුලයිලු. ඇපල් කඩලා හරි කමන්නේ ජීවත් වෙමු කියලා ඕන් යනවා. එහෙ ගියාට පස්සේ ඒ කාමයේ මදි වෙලා ඊට පස්සේ හිතනවා මීට වඩා හොඳයි කියලා කියනවා ඇමරිකාව. යමන් ඇමරිකාව. ඕන් ඇමරිකාවේ. ඒ ගියාට පස්සේ ආරංචි වෙනවා මීට වඩා සැප බහුලයි එංගලන්තේ. යනවා. රහතන් වහන්සේලා දේශනා කරනවා මේ හිත ඒ හිත නුඹ විටක මාව පෙරේත ලෝකයට අරන් ගියා.
මේ හිතමයි කියනවා. විටක මාව තිරිසන් ලෝකෙ ඉපැද්දුවා. මේ හිත විටක මාව දෙවියන් අතර ඉපැද්දුවා. මේ හිත විසින්මයි මේක කරන්නේ. හිතට වහල් වෙලා ලෝකයක්. නමුත් ලෝකෙට මේ ඇත්ත තේරෙන්නේ. දැන් බලන්න මේ සත්‍යයක් නෙමෙයිද කියන්නේ කියලා ඔබ මේ ධර්මයේ ආදී ඔබ හොඳට ඔබේ හිතට විමසා බලන්න මේ ඇත්තක් නෙමෙයිද කියලා කියන්නේ. ඒ එහිපස්සික ගුණය නිසා තමයි මේ ධර්මයට හොඳට ධර්මයට පැමිණලා බැලුවොත් මේකේ තියෙන සත්‍යතාව තේරෙනවා. ඒක තේරෙන්නේ මේ ධර්මයේ තියෙන ගුණයක්. ඒ තමයි එහිපස්සික ගුණය නිසා. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ ලෝකයට මේ ඇත්ත තේරෙන්නේ නැත්තේ ඇයි? මේ ලෝකයා මෙහා ඇවිල්ලා ඇහි බුදුරජාණන් වහන්සේගේ මොකද්ද? කේනස්සු නියුතෝ ලෝකෝ. ස්වාමීනි මේ ලෝකේ සත්‍යය වැහිලා ඉන්නේ කොමකින්ද කියලා ඇහුවා. කේනස්සු නප්පකාසති. ඇයි ලෝකයට මේක තේරෙන්නේ නැත්තේ? තමන් වැහිලා ඉන්නවා කියලා ඒ ලෝකෙට තේරෙන්නේ නැති කියලා ඇහුවා. කිස්සාබි ලේපනම් බ්‍රෝමි. කුමක්ද මේ ලෝක සත්‍යය තැවරී ඉන්න දේ කියලා ඇහුවා. කිංසු තස්ස මහ භයන්ති. මේ ලෝකයට තියෙන මේ මිනිසයාට තියෙන එකම බය මොකද්ද කියලා ඇහුවා. බලන්න අපෙන් ඇහුවොත් කියන්න උත්තර නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජාය නියුතෝ ලෝකෝ. අවිද්‍යාවකින් කියනවා මේ ලෝකයා වැහිලා ඉන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. දුක නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. මේ ලෝක ධර්මතාවක් තියෙනවා. ඒ ධර්මතාව තියෙනවා කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැති නිසා තමයි දැන් චතුරාර්ය සත්‍යයේ දුක නම් වූ ආර්ය සත්‍ය තියෙන්නේ මෙන්න මේ විදියට. ජාතිපි දුක්ඛ. ඉපදීම දුක. ජරාපි දුක්ඛ. වයසට යාම ලෙඩ දුක. ව්‍යාධිපි දුක්ඛ. ලෙඩවීම දුක. මරණම්පි දුක්ඛ. මරණයටපත් වීම දුක. හැබැයි මේ ටික මේ දුක නම් වූ ආර්ය සත්‍ය නොදන්නා නිසා තමයි මේ දේවල් ටික ජීවිතයට එනකොට ලෝකයා හඬා වැළපෙන්නේ. ඒකනේ දුක් කෙනෙකුගේ ජීවිතයට දුකක් කරදරයක් එනකොට එයාට පැතුමක් තියනවා කියනවා. නචවතනෝ සෝකෝ ආගච්ඡේයාති. අනේ මගේ ජීවිතේට දුක නම් සෝකේ නම් එන්න එපා. දුක් කරදර නම් මගේ ජීවිතේට එන්න එපා කියලා එයාට පැතුමක් තියනවා කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පැතුවා කියලා මේව කවදාවත් ලබන්න බෑ කියනවා. මේක තමයි ආර්ය සත්‍යය. අවිජ්ජාය නියුතෝ ලෝකෝ. මේ අවිද්‍යාවෙන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකමින් ලෝකෙ වැහිලා ඉන්නේ කියනවා. වේවිච්ඡා ප්‍රමාදා නප්පකාසති. හැබැයි මේක තේරෙන්නේ නැත්තේ සැකයත් ප්‍රමාදයක් නිසා කියනවා. සැකයත් ප්‍රමාදයක් නිසා මෙයාට මේක වැටහෙන්නේ කියනවා. ජප්පාබිලේපනම් බ්‍රෝමි. මේ ලෝක සත්‍යය තැවිලිලා ඉන්න එකම දේ තමා කියනවා තණ්හාව. තෘෂ්ණාව තමා කියනවා මේ හිත තැවිලිලා තියෙන දේ. තෘෂ්ණාවෙන් වෙයිලා තියෙන මේ හිත. ඒකනේ හිතට එන දේ, හිතන දේ ලෝකේ කරනවා. නමුත් සතුටක් නැහැ, සැනසීමක් නැහැ. මෙයා හැවි කුමක්ද මේ ලෝක සත්‍යයට තියෙන බය? බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛමස්ස මහපය. ලෝකයට තියෙන විශාලම බය තමා කියනවා දුක. නෝපන් දුකක් පිළිබඳව ලෝකයා නිතරම බයෙන් ජීවත් වෙනවා. හට නොගත් බයක් දුකක් පිළිබඳව ලෝකෙ හැම තිස්සම බයකින් ජීවත් වෙන්නේ. අපිට මෙහෙම වෙයිද අරහෙම වෙයිද? දැන් හිතන්නකෝ දැන් ඔන්න කොවිඩ් වසංගතය ආවා. හැම තිස්සම බයෙන් ඉන්නේ. ගමනක් බිමනක් ගියත් බයයි, කඩේකට ගියත් බයයි, මුදල් ගනුදෙනුවක් කළත් බයයි. කොටින්ම කියනවා නම් ගෙදර ඉන්න සමාජිකයොත් එක්ක එකට ඉන්නත් බයයි, ඥාතිත් එක්ක එකට ඉන්නත් බයයි. ගමනක් බිමනක් ගිහින් ආවම ඉක්මනට අතපය හොදනවා නේ. ඒ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා, මාස්ක් දාගෙන කතා කරනවා. මේ ඔක්කොම මොකද හැමතිස්සෙම හැදෙයිදෝ කියන බයෙන් ඉන්නවා. කොයි වෙලේ හැදෙයිද දන්නේ කියන බයෙන් ඉන්නේ. හැදිලා නැහැ. ආන් ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛමස්ස මහා බය. හැමතිස්සෙම නෝපන් දුකක් පිළිබඳව බයකින් ඉන්නවා. එන හිතන්න ඔබ මේ මොහොතේ යම් බයකින් නම් ජීවත් වෙන්නේ. ඒකට කුමක්ද හේතුව? නෝපන් දුකක් පිළිබඳව ඔබ හැමතිස්සෙම බයකින් ඉන්නවා.
ඒ නූපන් දුකක් මේ පිළිබඳව බයෙන් ඉන්න නිසා තමයි ඒ දුක හටගන්න කලින් ඒ දුක් කරදර එන්න කලින් එක එක ප්ලෑන් ගන්නවා අපි. මේ විදිහට කරොත් මේකෙන් බේරෙන්න පුළුවන් කියලා. ඒ තමන් විසින්ම කරන සැලසුම් වලින් ඒ සැලසුම් නිසාම ආයි බය උපදිනවා. නිසා ලෝකෙ හැම තිස්සෙම බයකින් ජීවත් වෙනවා. නමුත් මේ බයසක දුරුකට හිතට සැනසීම උපදින, හිතට ප්‍රීතිය උපදින එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ප්‍රීතිමත් ප්‍රබෝධයෙන් යුක්තව වාසය කරන්නේ. නිරන්තරයෙන් දිවා රාත්‍රී දෙකේම ධර්මයේම සිහි කර කර වාසය කරන කියනවා. ඉතින් ඒ නිසා මේ ධර්මය අපිට වෙන කිසිවකට නෙමෙයි සතුටින් සැනසෙල්ලේ ජීවත් වෙන්නයි. ඒ නිසා ඔබ සතුටින් සැනසෙල්ලේ ජීවත් වෙන්න කැමති නම් ඔබ ශ්‍රවණය කළ යුත්තේ, සිහි කළ යුත්තේ, අනුගමනය කළ යුත්තේ වෙන කිසිවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. සංසාර චක්‍රයට තිත තියෙන එකම ධර්මය වෙන කිසිවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. සසරේ ඔබම තීරණය කරන්න මං තව තවත් සසරේ දුක් විඳ විඳ යනවද? එහෙම නැත්නම් මේ බුදු කෙනෙකුගේ ධර්මය අහලා මේ සංසාර චක්‍රයට තිත තියෙන වැඩපිළිවෙලට පටන් ගන්නවද? තීරණේ ඔබ සතුයි. ඒ නිසා සසර ගමන නවතාලන, සසර දුක් නිවාලන එකම ධර්මය මේ ඒහිපස්සික ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයයි. සුවාසෝ දහසක් ධර්මස්කන්ධය කියලා කියන්නේ මේ සසර ගමන නවතාලන ධර්මයමයි. ඒ නිසා මේ ඒහිපස්සික ගුණයෙන් යුක්ත ධර්මය අපේ ජීවිතයට පමුණුවාගෙන මේ ධර්මයේ තමාගේ ජීවිතේ අත්හදා බලලා මේ ධර්මයෙන් ජීවිත සනසා ගන්නට, සැනසිලිදායක ජීවිතයක්, ප්‍රීතිමත් ජීවිතයක් උපද්දවා ගන්නට ඔබ හැමට මේ උතුම් ධර්මයේ ආනුභාවයෙන් සිත සැලසේවා. සාදු සාදු සාදු. අද උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න මේ උතුම් ධර්ම දානමේ පින ලෝකයාට ලබා දෙන්නේ අංක 88 කොස්කනත්ත පාර මකුළුදුව පිළියන්දල කියන ලිපිනේ පදිංචිව සිට මීට මාස 3කට පෙර මිය පරලෝ ගිය BAD ප්‍රේමවතී මෑණියන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහසින් ඒ දරුවන් වන පින්වත් KD ඉන්ද්‍රා මාලනී මහත්මිය, ඒ වගේම KD ස්වර්ණකාන්ති මහත්මිය, KD නාලිකා සමන්ති මහත්මිය යන කියන දියණිවරු සහ බෑනාවරුනුත් ඒ වගේම මේ පවුලේ ඥාති සියලු දෙනා විසින් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින ඔබට සිද්ධ කරන්නේ. තේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ Taman නමින් මිය ගිය මෑණියන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ ජීවත්ව සිටින අසනීප තත්ත්වයෙන් පසු වෙන පුංචි අම්මාට සිත ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම මීට අවුරුදු 9කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු KD සීමන් පියාණන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීම කියන උදාාර චේතනාවෙන් තමයි අද දවසේ මේ ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ දෙමව්පියෝ මිය ගියාට පස්සේ සත්පුරුෂ දරුවෝ විසින් කරන දෙයක් තමයි දෙමව්පියන් කළ උපකාර සිහිපත් කරනවා. අනේ අපේ අම්මලා තාත්තලා අපිට මේ ජීවත් වෙලා ඉන්න කාලේ, අපි පුංචි කාලේ, අපි ඉගෙන ගන්න කාලේ, අපි රැකියාව කරන කාලේ, අපි විවාහ වෙච්ච කාලේ අපේ අම්මලා තාත්තලා අපිට මේ විදිහට උපකාර කළා. සත්පුරුෂ දරුවෝ කළ උපකාර සිහි කරනවා කියන සත්පුරුෂයාගේ ස්වභාවය තමයි කෙලෙහි ගුණ දන්නා බව. පුංචි හරි උපකාරයක් කළොත් ඒ උපකාර මතක් වෙනවා. ඔය සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පස්සෙන් දවසක් එක පුංචි දරුවෙක් ආරාමේ මෙයාව නවත්ත ගත්තා. ඉතින් මෙයාගේ නම රාද. කාලයක් යනකොට මෙයා බොහොම සතුටින් වත් පිළිවෙත් කරගෙන හිටියා. නමුත් ටික දවසක් යනකොට මෙයාගේ ඇඟ කෙට්ටු වෙලා වැහැරිලා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකෝ මේ අවපෑවෙලා කෙට්ටු වෙලා දුකින් වගේ ඉන්නේ. එතකොට මෙයා කියනවා අනේ ස්වාමිනී භික්ෂුන් වහන්සේලා මාව පැවිදි කරන්නේ. ඉතින් ඒ නිසා මං දුකින් ඉන්නේ කිව්වා. සංඝයා රැස් කළ බුදුරජාණන් වහන්සේ අහනවා මේ රාද කාට හරි උදව්වක් කරලා තියෙනවද කියලා.
සංඝයාගේ කෙරවලේ ඉඳගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ නැකිලා කියනවා ස්වාමිනී ඔය රාද මට උපකාරයක් කළා ඒක මං සිහිපත් කරනවා කිව්වා. මොකද්ද? දවසක් පිණ්ඩපාතේ යනකොට ඔය රාද මට මේ මිනිස්සුන්ට කතා කරලා කිව්වා ඔය ශ්‍රමණයන් වහන්සේට බත්ෙන් දබ්බේ දාපන් කියලා. මං ඒක සිහිපත් කරනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු සාරිපුත්ත ඔබ සත්පුරුෂයෙක් කිව්වා. ආන් ඒ වගේ සත්පුරුෂයා කෙලෙහි ගුණ සිහිපත් කරනවා. ඉතින් මේ සත්පුරුෂ දරුවෝ මියගිය දෙමව්පියන්ව සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්නේ දෙමව්පියෝ Tamanට කළ උපකාර සිහිපත් කරලා. ඉතින් ඒ නිසා අද දවසේ අපි මේ ධර්ම දානමය වශයෙන් රැස් කළ සීල පින් පළමු කොට අනුමෝදන් කරමු. පින් කැමති දෙවියන්ට පින් කැමති සක්කල වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. සීක බල ධර්මයන්ගෙන් දියුණු වෙත්වා. පිනින් සතුටුන දෙවියන්ගේ ධාර්මික රැකවරණ පිහිට ආරක්ෂාව ඔබ හැම දිනාටම නිරන්තරයෙන් සලසත්වා. සියලු දෙවියෝ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින ඔබ අප හැම දිනා නමින් මේ ජීවිතේ සසර පුරාවටත් මේ ගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන්ම ඒ නම් සඳහන් කොට තිබෙන පින්වත් BAD ප්‍රේමවතී මෑණියන්ට මීට මාස 3කට පෙර මිය ගිය ඒ BAD ප්‍රේමවතී මෑණියන්ට පරලෝ වශයෙන් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම 2012 ඔක්තෝබර් මාස 9 වෙනි දිනට මිය යන්ට යෙදුණු KD සීමන් පියාණන්ට පරලෝ වශයෙන් මේ පින අනුමෝදන් වෙත්වා. ධර්ම දානමේ පින්කමට නොඒක අයුරින් උපකාර කොට සහ සම්බන්ධ වුණු සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. මළගිය ඥාතීන් මේ පුණ්‍යානුභාව බලයෙන් පරලෝ වශයෙන් සුවපත් වේවා, සැපවත් වේවා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ පින කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින අයිති වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ඊතා සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට මේ රැස් කළ පින එකසේම උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන පින්වත් KD ඉන්ද්‍රාමාලිනී මහත්මියට, ඒ වගේම පින්වත් KD ස්වර්ණකාන්ති මහත්මියට, ඒ වගේම පින්වත් KD නාලිකා සමන්ති මහත්මියටත් ඒ බෑනාවරුන්ටත් පවුල්වල ඥාතිත මිත්‍රාදී සියලු දෙනාටත් මේ පින එකසේ අයිති වේවා. මේ පින්කම සිද්ධ කරන්නට නොඒක අයුරින් උපකාර කළ සියලු දෙනාට මේ පින අයිති වේවා. ඒ වගේම විශේෂයෙන් මේ දූවරු තිදෙනාටත් බෑනාවරු තිදෙනාටත් මුණුබුරු මිනිබිරියන්ටත් මේ පින අයිති වේවා. ඒ වගේ විශේෂයෙන්ම දැනට අසනීප තත්ත්වයෙන් පසුවන BAD දයාවති පුංචි අම්මාට මේ පින අයිති වේවා. ඒ පින්වත් මෑණියන්ට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත් සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දානමේ පින් මේ සමාජිකාවන්ට මේ පින අයිති වේවා. සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කායික මානසික දුක් පීඩාවන් දුරු වේවා. කායික මානසික සැප සැනසෙල්ල උදා වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණ ජීවිතවල නොඅඩුව සැලසේවා. සියලු දෙනාට කරදර බාධා වලින් තොරව තිරුවන් සරණින් දෙවි රැකවරණින් ගෞතම සම්බුද්ධ ශාසනය තුල සුවසේ පින්දහම් රැස් කරමින් සතුටින් ජීවත් වෙන්න උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ රැස් කළ උදාර පින එකසේම උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.